This is live breaking news. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ගෙන් අවසරයි මේ මාධ්‍ය සාකච්ඡාව කරන්න මුල්ුණේ මම ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් කළා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී මගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් රොයල් ડોක්ටර් ඒ කියන්නේ රාජකීය වෛද්‍යවරයාගේ භූමිකාව සහ ඔහු පෞද්ගලික ටිකේ ගංගාවලට පිරිත් පැන් වක් කරමින් ලොකු විකාරයක් කරනවා වගේ අපි දැක්කා. ඉතින් ඒ ගැන ලොකු කතිකාවක් සමාජය තුළ ඇති වුණා. මොකද්ද මේ වෛද්‍යවරයාගේ භූමිකාව? මොකද්ද මේ වෛද්‍යවරයාගේ ඉතිහාසය? එලියන්ත වයිට් කියන වෛද්‍යවරයාගේ ඉතිහාසය සහ ඔහුගේ රාජකීය හඳුනා ගැනීම සහ මොකද්ද ඔහුගේ තියෙන මේ ගනුදෙනු ගැන ලොකු කතිකාවක් සමාජයේ ඇති වුණා. ඒ සාකච්ඡාව ඉවර කරලා මම ගෙදර ඇවිල්ලා ඉද්දි මේ කිසිම සැලසුම් සහගත දෙයක් නෙමෙයි මට කතා කළා මේ රණවිරුවෙක් වන ඔබතුමා කොච්චර ගානද? මම සේවය කරේ අවුරුදු 22ක්. මොකේද? ශ්‍රී ලංකා විදාන්දා සේවා බලකාය. යුදහමුදා සේවා බලකායේ එතුමාගේ නම WM ධම්මික නිශාන්ත. WM ධම්මික නිශාන්ත. එතකොට මේ අම්මගේ නම චන්ද්‍රිකා අමරදාස. එතකොට මේ පුතාගේ නම මොකක්ද පුතේ? චන්ද්‍රික විජේසිංහ. එතකොට මේ පවුලේ දියණියගේ නම මෙලනි අමා විජේසිංහ. මේ දුව මේ under 19 ටීම් එකේ under 19 national netball team එකේ මේ දුව ඉඳලා මේ දුව හිටියේ. පහුගිය ඔක්තෝබර් 24 වෙනිදා 2019 ඔක්තෝබර් 20 වෙනිදා මම අපේ අතරින් වෙන් වුණා. මොකද්ද හේතුව? මෙච්චර නිරෝගී කිසිම ඉතිහාසයේ කිසිම ලෙඩක් තිබුණ නැති මේ දරුවා කොරෝනා ප්‍රශ්නේ තියෙද්දි කොරෝනාව ලංකාවේම කතිකාව බවට පත් වෙලා තියෙද්දි මේ දරුවා නැති වුණා. අඩි 6යි අඟල් 4ක් උස නිරෝගී ලංකාවේ නැෂනල් ටීම් එකේ හිටිය ජපානයේ ගිය තායිලන්තේ තව කොහෙද ගියේ? අප්‍රිකාවේ ගිය මේ ක්‍රීඩිකාව හොඳම ෂූටර් කියලා ඒගොල්ලන්ගේ කෝච් පවා කියනවා. ඉතින් මේ දරුවාගේ කොහෙලා බලද්දි මේ දෙමව්පියෝ මට කියනවා මේ දරුවා අන්තිමට බේත් තරම් තියෙන්නේ රාජකීය වෛද්‍යවරයා එලියන්ත වයිට් කියන මේ පොර දොස්තරවරයාගෙන් කියලා මම නිර්භයව කියනවා. අපිට ඕනේ කාටවත් අපහාස කරන්න නෙමෙයි. අපිට කිසිම තරහක් නැහැ. මොකද මටත් අත්දැකීමක් තියෙනවා මේක. මම විපක්ෂයේ ඉද්දි පහුගිය ටිකේ එලියන්ත වයිට් වෛද්‍යවරයා ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න කියලා ජෝන් අමරතුංග මහත්මයා මට ආරාධනා කරලා ඔහුගේ ගෙදර එක්කන් ගියා. මාත් මේ වෛද්‍යවරු හැමෝ ගැනම ලොකු ගවේෂණයක ලොකු අවධානයකින් ඉන්න පුද්ගලෙක්. මම හැමතැනම ඇවිදිනවා. ගිහිල්ලා බලනවා මේවා ඇත්තද බොරුද කියලා. මම යන වෙලේ එතන හිටියා ඇන්ටිඩෝප් එකේ සභාපති ගීතාංජන මෙන්ඩිස් ડોක්ටර්. පාලිත තෙවරක් පෙරම. රංගේ බණ්ඩාර, අනෝම ගමගේ, දයා ගමගේ සහ චම්පා කෑගල්ලේ චම්පික ප්‍රේමදාස. මේ කට්ටියම සාක්ෂි. අපි ඉදිරිපිටම මේ වෛද්‍යවරයා කිසිම මාත්‍රාවකින් තොරව එක දිගට බේත් ගුලි මේ වගේම මේ දුවට දුන්නා වගේම බොන්න දුන්නා. කාටද දුන්නේ? ඇන්ටිඩෝප් එකේ සභාපති. තානම් උත්තේජක භාවිත පිළිබඳ එකේ සභාපති ડોક્ટર ගීතාංජන මෙන්ඩිස්. ඔහු බේත බෙව්වා ගෙදර ගිහිල්ලා මැරලා වැඩ. මම ඒකේ ඊයේ මීඩියා එකේ කිව්වා මෙන්න එක මන්නයක්. අනිත් එක උපුල් තරංගයේ තහනම් උත්තේජන ගැන කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ. ඊට පස්සේ මොකද්ද? සනත් ජයසූරිය මට පාර්ලිමේන්තුවේ හම්බෙලා කිව්වා මම දුරකථනය ගත්තා. ටක් ගාලා ඒ ප්‍රස්තුතිය එද්දි පොඩ්ඩක් එජස්ට්‍රේලා ගියා. එයාගේ දණියට එහෙම වෙලා ඊට පස්සේ එයා මෙල්බන් කියලා සනීප කරගත්ත දණිස් දෙකම දාලා. මේ ස්ටෙරොයිඩ් එකක් දෙන්නේ. මේ වේදනා නාශකයක් දෙන්නේ. ඊට පස්සේ මාලිංග මං හිතන්නේ ලසිත් මාලිංග මහත්මයා නම් ලොකු ප්‍රකාශයක් කළා විවෘත ප්‍රකාශයක් එතුමයිද සනීප වුණා කියලා. ඒ ගැන මම දන්නේ නැහැ.
නමුත් මට තියෙන විස්තර අනුව ඊට පස්සේ සජිල් තෙන්දුල්කර් ගැන කියනවා, ෂාරුක් ખાන් ගැන කියනවා, විවිධ නම් සල්මන් ખાන් ගැන කියනවා, මහේෂ් අම්බානි ගැන කියනවා, මුකේෂ් අම්බානි ගැන කියනවා. මේ සියලු දේවල් ගැන මුකුත් වාර්තා නැහැ. කිසිම වෛද්‍ය සහතිකයක් නැහැ. මම GM එකෙන් අහනවා, වෛද්‍ය සභාවෙන් අහනවා, මේ පුද්ගලයාට මේ වරම දුන්නේ කවුද? කවුද මේ කුණ්ඩලිනී ශක්තිය, විශ්ව ශක්තිය දීලා මේ ගංගා වලට කලාතෑර යනවද? ඉතින් මොකද්ද මේ විකාරය? ගරු සෞඛ්‍ය ඇමතිතුමියත් මෙහා දුන්නු කලයක් කරන් ගිහින් රත්නපුරේ ගහකට අතාරින්න. ඉතින් මම කියන්නේ මේකට විරුද්ධව අපි සටන් කළ යුතුයි. අනිත් අය බය හිටියට මම නම් කෙලින් මේවට බය නැතුව කතා කරනවා. මම අහන්න කැමති ඇයි චමුදිත වැනි හිරු එකේ මාධ්‍යවේදියෙක් විවාදයකට කතා කරද්දී මේ තමුන්නාස්ලා කතා කරන්නේ කවදාවත් මේ ડોක්ටර් වයිට් එන්නේ නැහැ මාධ්‍ය සාකච්ඡාවට. ඇවිල්ලා තමුන්ගේ ඒ කොහෙද හිටියේ හිමාලයේ හිටියද ඒක මොකද්ද භාවනා කළාද යෝගියෙක්ද සාමියෙක්ද භූතයෙක්ද කියලා කියන්නේ නැහැ. මන් දන්න ඉතිහාසයේ මේ පුද්ගලයා ජපන් නෝර්ව ලංකාවේ රෙජිගේ මල්ලි. එතකොට හිටියේ මේ නුගේගොඩ ජම්බුගස් මුල්ලේ ඉමේෂ් රංගන කියලා නමක් දාගෙන සංජීවනි වීරසිංහ කියන ගායකාව එක්ක සින්දු කිය හිටියේ. මෙයා හිමාලයේ හිටියේ නෑ, මෙයා හිටියේ ජම්බුගස් මුල්ලේ. ජම්බුගස් මුල්ලේ හිටියේ මිනිස්සේ. දැන් කියනවා හිමාලයේ සාමියෙක්. අපිට තියෙන ප්‍රශ්නේ අපිට කමන්නේ තමුන් ඒ වෛකල්ප වෛද්‍ය වෘත්තිය කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙයා මේ පුද්ගලයා මාළගේ සාක්ෂි තියෙනවා මේ පුද්ගලයා ජනාධිපති අරමුදලෙන් සල්ලි ගන්නවා. ඒ සල්ලි ජනතාවගේ. ඒකයි අපි කතා කරන්නේ. මේ පුද්ගලයා 80 මිලියන් ජනාධිපති අරමුදලෙන් ගත්ත හඬපටයක් මාළගේ තියෙනවා. මම අවශ්‍යොත් ඒක දාන්නම් ඉස්සරහට. මේ හිමාලය යන්න කියලා. මේ අවශ්‍ය බේත් හොයන්න කියලා. තමයි මේ පුද්ගලයා මේ සල්ලි ගන්නේ තමුන්නාස්ලාගේ අපේ සල්ලි මේ අරමුදලෙන්. ඒවා කර කර මේ ස්ටෙරොයිඩ් දීලා මිනිස්සුම මරනවා. දැන් මේක බලන අමුවේ මරණයක් නේ. දැන් මේ ගැන හරියටම කතාව මේ අම්මා කියයි. අනේ අම්මා කියන්න ආයේ අම්මේ මේ දෙයක් ක්‍රීඩාවිකාවට නොවෙන්න, ක්‍රීඩකෙක්ට නොවෙන්න. අම්මයි තාත්තයි ඇත්ත කතාව කියන්න මොකද්ද මේ අපේ මෙලනි අමා විජේසිංහට උනේ කියන්නේ? කොළඹ විශාඛා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බුදුහාගසල ඉගෙනුම ලබන දුව මගේ දුව මේ අවුරුදු 15 දී තමයි බොට්ස්වානා මේ වර්ල්ඩ් කප් එකට ලෝකේ ලාබාලතම ක්‍රීඩිකාව මම දැක්කා කේබලා අතල ගියේ ලංකාවෙන් මගේ දුව. ඔව් 2017 තමයි බොට්ස්වානාගේ මගේ ළමයා අවුරුදු 12න් 15න් නම් සර් ක්‍රීඩා කරන ළමයි කිලෝමීටර 60ක් 70ක් දවස් ගානේ ඉස්කෝලේ යන දරුවෙක්. මගේ ළමයාට එහෙම බහින රෝගයක් තිබෙන්නේ නැහැ සර්. මගේ ඔයාලා පවුලේ කාටවත් එහෙම රෝග තිබිලා නැහැ ඉතිහාසයේ කිසිම කෙනෙකුට මගේ එහෙම ලෙඩක් නැහැ සර්. මේගොල්ලෝ නැති ලෙඩක් හැදුවා මේක රෝග වහගන්නනේ. මේගොල්ලෝ මම විස්තරේ ඉතින් ඇයි මේ ඔබතුමීට කවුද සහ ඔබතුමාට කවුද ડોක්ටර් වයිට් අනුලා දුන්නේ? හැටන් නැෂනල් බැංකුවේ කවුද නම? සුදු ආරච්චි මැනේජර් කෙනෙක්ද? පිළියන්දල සහකාරී මැනේජර්. පිළියන්දල සහකාරී මැනේජර් කෙනෙක් අඳුලා දුන්නා. අඳුලා දීලා? එයා මගේ දුවගේ හොඳම යාළුවාගේ තාත්තා. හොඳයි. යාළුවගේ නම මොකද්ද? කලින්දියා කලින් සුදු ආරච්චි. ආරයි. ඊට පස්සේ මේ දැන් ජපාන් ටුවර් එක තිබුණේ සර් 2019 ජූලි 26 තමයි ජපාන් ගියේ. දුව ආවේ ජූලි 8. ඔව්. දුව මෙහි එනකොට මෙහි බලාගෙන ඉන්නේ මැච් වලට මෙහෙන් ගන්න ඉස්කෝලේ මැච් වලට. මැච් කල් දාලා තියාගෙන ඉන්නවා මගේ ළමයා ලංකාවේ නැත්නම් එනකන් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. එයා තමයි හොඳම ෂූටර්. හොඳම ෂූටර්. විසාකායකට නෙට් බෝල් වලින් මගේ ළමයා තමයි සර් ওই තරම් දුරට ගෙනාවේ. ඒකෝට කොහොමද මේ විශාඛ වගේ විදුවලක් හම්බුනේ මෙයාගේ දක්ෂකම හින්දාම තමයි ගම්පහ ඉඳලා විශාඛට මගේ දුව එක වසරේ ඉඳන් 6 වසර වෙනකන් ගියේ කිරිබත්ගොඩ විහාර මහදේවි පාසල. ඔව්. මයි දුව කෙරෙස් මේ පිහිනු. ඒවටත් යන්න නැති මේ ළමයාගේ දක්ෂතාවයේ නෙට් බෝල් වලට කියලා හයිසින් විජේසිංහ කියන කොහොමකරු තමයි හයිසින් විජේසිංහ. එයා තමයි මේ විශාඛා ඉස්කෝලේට විශේෂ දක්ෂතා
දැරියක් විදියට මේ ඉස්කෝලේට බාර දුන්නේ 8 වසරේ. ඔව්. ඊට පස්සේ සර් දැන් ළමයා ඉතින් ළමයාව අඳුලා දුන්නා මෙහෙම මේ කවුද හැටන් නැෂනල් බැංකුවේ කවුද යගෙන එයා ගියේ පස්සේනේ සර්. ඔව්. මේ වේත්කන්ගේ පස්සේනේ. ඔව්. මේ මූලික දෙනවා කියන්නේ. රයිට්. ඊට පස්සේ දැන් ළමයා ඉස්කෝලේට ඇවිල්ලා සර් ඉගෙන ගන්නත් දක්ෂයි මගේ දුව. ඔව්. හැමදේම කරගෙන යනවා. ඇත්තටම අසාමාන්‍ය දරුවෙක්. බැලුවොත් කෙනෙක් දෙපාරක් බලනවා. මෙයා උපනායිකා නේද ශ්‍රී ලංකා අනිශ්චිත පන්දු. අන්න උපනායිකා. කිසිම ලෙඩක් තිබුණේ නැහැ. සර් ඔය තරම් දුර එහාට මෙහාට යන්න පුළුවන් ද ළමයෙකුට අසනීපයක් තියෙනවා. අදික මෙහෙම අසනීප තියෙනවා ටීම් එකට ගන්න නැහැ. ගන්න නැහැ මේ ළමයා අවුරුදු 10 ඉඳන්ම සෙල්ලම් කරනවා සර් ලංකාවටම. ඔව්. මේ ළමයා නැතුව එක මැච් එකක් ඔය ඉස්කෝලේ ඒක දැන් අපිට පැහැදිලි යන්නේ. දැන් අපිට කියන්න ඇයි මේ සාමාන්‍ය වෛද්‍යවරු ඉද්දී ඇයි ඔබතුමිය සහ මේ පියා මෙච්චර දැන මේ අත්දැකීම් තියෙන අය මේ වගේ සර්ටිෆිකට් නැති මේ කිසිම වෛද්‍ය සභාවකින් අනුමත නොකරපු මේ රාජකීය වෛද්‍යවරයෙක් හොයාගෙන ගියේ ඇයි? සර් මේක ජූලි මාසේ 20 වෙනිදා තිබුණා සීවලි ග්‍රවුන්ඩ් එකේ මැච් එකක්. ඉස්කෝලේ මැච් එකක් 2019 2019 ජූලි 20 වෙනි සෙනසුරාදා මැච් එකක් තිබුණා. ඒ මැච් එකට යන්න ඉස්සරින් රටකින් ආවේ ජූලි 8 නිසා ડોક્ટર සිරෝමි පිළපිටිය දීලා තිබුණා මේ මෙලනිව ඉස්කෝලේ කිසිම ක්‍රීඩාවකට ගන්න එපා මෙලනිට රෙස් කරන්න දෙන්න කියලා ඒ ලියුමක් තියෙනවා සර්. ඇයි රෙස් කරන්න දෙන්නේ? මේ අතේ අර ඉන්ජරි එකක් එක දිගටම මේ ෂූට් කරලා. ඔව් ඒක නිසා මේ ළඟට රෙස් කරන්න දෙන්න කිව්වා සති 6ක්. උතර කෝච් කිව්වා මෙයාව දාන්නම ඕන කියලා. ඔව් මේ මම සර් නෑ අපිට කියන්නේ මේ ආද්‍යවේදීන්ට කොහොමද සම්බන්ධ වුනේ මේ ડોක්ටර් වයිට්? ડોક્ટર එදා මැච් එක තිබුණානේ ජූලි 20 මේ සීවලි ග්‍රවුන්ඩ් එකේ. එතකොට මේ ළමයා සෙල්ලම් කරන්න දාන්න එපා කියද්දි දැම්මනේ මැච් වලට. එතකොට ළමයාගේ අතේ අමාරුව කියලා ඇඬුවා. එතකොට අර තාත්තා හොඳ යාළුවාගේ තාත්තානේ මට හවස මං ඒ තාත්තා ඒ වෙලාවේ දැක්කනේ හවස මට කතා කරලා කිව්වා චන්ද්‍රිකා හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ මං අපොයින්ට්මන්ට් එකක් දාන්නම් අපි මෙලාගේ අත හොඳ කරමු කියලා. ඉතින් සර් අපි ඒක සත්භාවයෙන් කියපු දෙයක්. අපි ඉතින් කවුද කියලා දන්නේ නැහැ අපි ගම්බදේ නෙඩ්ඩු අසරණ වුණාම හොයාගෙන යනවා. ඕන කෙනෙක්. ඊට පස්සේ ඉතින් දැන් ළමයාට හොඳ වෙනවා. ළමයාගේ දෙල්ලත් දෙනවා කියනවා අතත් දෙනවා මං බලන්නේ ළමයාට හොඳ වෙන්නේ. ඉතින් දැන් 20 වෙනිදා මැච් එක ඉවර වෙලා ගියාට පස්සේ කොහොමින් හරි ගෙදරට කෝල් කරලා ඒ සුදු ආරච්චි කිව්වා ડોක්ටර් හෙට උදේ 6ට ඉන්නවා චන්ද්‍රිකා අපේ ගෙදරට ළමයා අරන් එන්න කිව්වා. මහරගම ගෙදරට. මමයි මෙල්මිනි තාත්තයි මල්ලි අපි ටික ඔක්කොම ඇවිල්ලා මමයි ළමයායි එයාලා ගෙදර ගියා මේ දෙන්න ගියා නංගිගේ ගෙදර. මගෙන් උදේ බෙහෙත් ගන්න යනකොට නංගියව ඔය ડોක්ටර් මොකද යන තැන කියලා. එයාගේ කාර් එකේ යන ගමන්නේ මං ඉතින් මෙයා අහපු විදිහට මං කිව්වා පස්සේ කියන්නම් මම දන්නේ නැහැ කියනවා. ඇත්තටම වාටසක්යක් හිතුණා. කවුද කියලා දන්නේ නැහැ. රෙකග්නයිස් කරන ડોක්ටර් කෙනෙක් නෙමෙයිනේ. ඊට පස්සේ මං කිව්වා මේ මං නුගේකට දැනටද ගියේ? මිහිඳු යන මට මතකයි මෙහෙම තුම්මන් හන්දියක් වගේ මිහිඳු යන කියලා ගහලා තියෙන බෝඩ් එක තියෙන තැනමයි ඒ ගෙදර. හොඳයි. ඊට පස්සේ යනකොටත් හිටියේ නෑ. මම දොරේ නම ගහලා තිබ්බා එලියන්ත වයිට් මහත්මයා. එලියන්ත වයිට් ડોක්ටර් මුදල් අය කරනු නොලැබේ කියලා. බෙහෙත් කරන එක. බිත්තිවල ගහලා තිබ්බෙත් සර් එක ලොකු අයගේ ඉතින් පින්තූර. ඔව් සචින් ටෙන්ඩුල්කර් පිට රටවල හොඳ මං ඉතින් කියන්නේ මගේ ළමයාට මෙතෙන්ටත් එන්න තිබුණේ හොඳ වෙයිනේ කියලා මම ඉතින් සතුටුන අපිට යන්න බැරි තැනක් නේ කියලා. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඒ විනාඩි කවුද යද්දි හිටියේ මම? මේ හිටියා වැඩට ඉන්න සුදු ඇඳගත්තු එක්කෙනෙක්. දැන් මේ බේත් ගන්න පොත් ගාවේ හිටියේ නැහැ. නෑ කවුරුවත් හිටියේ නෑ අපේ ළමයා. වෙලාව කීයද? 6යි හරියටම 6යි. උදේ 6යි 6යි 5 වෙනකොට ආවා. පිරිත් එහෙමත් දාලා ලක්ෂ්මී මේවා එක දාලා තිබුණා. ඔව් පූජා. ඔව් මම ඉතින් හිතුවානේ මෙච්චර අස්සන දෙනක් නේ කියලා මම ඉතින් හරි සතුටින් ළමයාත් එක්ක අපි තුන් දෙනාම මේක ඇතුලේ කාමරයකට ගියාට පස්සේ ළමයාගේ අත ඉල්ලුවා. අත ඉල්ලුවාට පස්සේ මේ මෙතන මෙහෙම බලලා කිව්වා ඔයාගේ මේ නර්ව් ඔක්කොම කුඩු වෙලා තියෙන්නේ. කුඩු වෙලා? ඔව්. අර ෂූට් කරපු අතට ගත්තේ? ලකුණු පැත්ත. ඔව්. මෙහෙම ඒ අත අරගෙන මේ කිව්වා මේ නර්ව් එක කුඩු වෙලානේ ඒකයි වාගේ මේ ඔක්කොම කැක්කුම එන්නේ කියලා මෙහෙම
එයාගේ ලොකර් එකෙන් බෙහෙත කරන් මෙහෙම හොලවල ළමයාට දුන්නා මේක එක උස්මට මෙහෙතින් හිතා ගන්න කිව්වා මේ බෙහෙත මට හොඳ වෙනවා කියලා බොන්න කියලා දීලා ඉවරුනකම කුප්පියත් එයා ඉල්ලගත්තා. ඒ ડોක්ටර් ඉල්ලගත්තා. ඔව්. කොච්චර වගේ ලික්විඩ් ඇතුළු කොච්චර? කොච්චර විතර ඇති. බෝතලෙන් හිම හොලවල දුරු පාට බෝතලයක. ඒකම තමයි ගීතාංජලි මිනිස්සුත් බීලා මලේ. ඊළඟට කිව්වා මේ ඔයාගේ සිතිවිල්ල තමයි පුතේ බරපතල වෙන්න ඕන මේක මේ මෙදාගේ මේ තියෙන ખાસකම නෙමෙයි ලෙඩාගේ සිතිවිල්ල බලවත් වෙනවා නැත්නම් හරියන්නේ නැහැ වැඩ 10 11 වෙනකොට ඔයාලට හොඳ වෙයි ඉස්කෝලෙන් කෝල් එකක් කරන් සුදු ආරච්චිට කියන්නේ එතකොට එයා මට ඒ වගේම 11 මාර වෙනකොට ළමයාට යාර තිබ්බ අමාරු අඩු වෙලා පේන් කිලේගෙන හරියනවා ඊට පස්සේ ළමයා ඉස්කෝලෙම මිස් කෙනෙක්ගෙන් කෝල් එක අරගෙන සුදු ආරච්චිට කියලා හොඳ වුණා කියලා හැට් නැෂනල් බැංකුවේ ඔව් තාම ඉන්නවද හැට් නැෂනල් බැංකුවේ ඔව් ඉන්නවා පිළියන්දර සාක ඒ දවස්වල මේ ටෙලිෆෝන් නම්බර වලින් උනත් ඔවා ගන්න පුළුවන් මේ ඊට පස්සේ ඒ තාත්තම මට කතා කරලා එකමාරට විතර කිව්වා චන්ද්‍රිකා ડોක්ටර්ට කතා කරා මෙලාට හොඳයි මේ හෙටත් එන්න කිව්වා දැන් ඔහේ වෙලා බෑනේ පාන්දරට ගෙන්නන්න මම අදත් මෙලාව අපේ ගෙදර එකතු හිතවත් නේ මං කිව්වා ඕහා කමන්නේ නැහැ සුදු එක් කරන ගිහින් දැන් බබාට ඔය බෙන්තන් ඒ වගේ කීසරක් බිව්වද 4 පාරක් දීලා 3 වෙනි දවසේ ගියාට පස්සේ කිව්වලු පුතේ මේ දැන් ඔයාගේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙන් මේ බෙහෙත් කරන්න ඉල්ලුම් කරලා ලිපියකුයි බෙහෙත් කරලා සනීපුණා කියලා රික්වෙස්ට් ලෙටර් එකයි තැන්ක් යූ ලෙටර් එකයි දෙකක් මට ඊළඟ දවසේ ගෙනත් දෙන්න කිව්වලු. ඉතින් සුදු ආරච්චිගේ නෝනක් වැඩ කරන්නේ HMB එකේ. එයා අපිට කිව්වා කෝල් කරලා ඕගොල්ලෝ මැඩම්ට කියන්න මෙන්න මෙහෙම ඉල්ලුවා ලියුමක් කියලා. අපි ඊට පස්සේ මැඩම්ට කිව්වට පස්සේ සුදු ආරච්චිගෙන් නෝනම තමයි ලියුම් දෙක හදලා ඊමේල් කරලා තිබුණේ ඉස්කෝලේට. දැන් මගේ දු ප්‍රසිද්ධයි මේ ඉස්කෝලේ මැඩම් වුණත් ඒ දරුවට ආදරේ. ලාමියාගේ ආලෝකයෙන් නේ ඉස්කෝලේ. ලාමියාගෙන් ඇහවලු පුතේ මෙලනි වාගේ අත හොඳයිද? මට බබා ඇවිල්ලා කිව්වා. හොඳයි අම්මේ මැඩම් කිව්වට පස්සෙලු ලියුම් දෙක අස්සම් කරලා දුන්නේ. විදුහල්පති අස්සම් කරලා දීලා. ඔව් ඒ ලියුම් දෙක අරගෙන ගියාට පස්සේ තමයි 4 වෙනි දවසේ අද ආපු එකේ මේකත් බොන්නකෝ කියලා තව පාරක් දීලා. ඉතින් බාණ්ඩක දැන් වැදගත් ඉස්කෝලේක විදුහල්පතිනේ කෙනෙක් මේ දරුවගෙන් අහලා හොඳද කියලා රෙකමෙන්ඩේෂන් ලෙටරයක් දෙනවා. විසාක දැන් මේ සිරට වගේ කියන්නේ අපි මාධ්‍ය සාකච්ඡාවක් කරන්නේ ඒකයි. හොඳයි. ඊට පස්සේ දැන් මැඩම් ඇත්තටම ඒ වෙලාවේ දරුවාගේ පැත්ත දරුවා ගිහින් කිව්වානේ මේ මගේ අත හොඳයිද කියලා අහනකොට හොඳයි කියලා ළමයාගේ අතේ අමාරුව පැතිරිලා ගිහින් ඉතින් ડોક્ટર අර්ජුන ඕගොල්ලෝ හම්බුණාද? අර්ජුන ඩිසිල්වා හම්බුණාද? දන්න ප්‍රොෆෙසර් කියන්න කතාව කියන්න. ඊට පස්සේ සර් ගියාට පස්සේ දැන් ලියුම අරන් ගියාට පස්සේ 4 වෙනි දවසේ ළමයාත් එක්ක ඉඳලා යා ෆොටෝ එකක් මේ රටට අරින්න ඕන කියලා. ජාත්‍යන්තරයෙන් යාට ලැබෙනවලු මේ දැන් හොඳ කරපුවාම ඒ කීර්තියට තෑගි භෝග ලැබෙනවා කියලා ලංකාවෙන් සල්ලි ගන්න නැහැ කියලා ළමයාත් එක්ක ඉඳලා ස්කූල් යුනිෆෝම් පිට ෆොටෝ එකක් ගහලා තියෙනවා. කවුද? එලියන්තවයි. ඒක කොහෙට ඇවිල්ලාද? එයාගේ මැච් එක ගන්න දැන් ඇවිල්ලා. නෑ බෙහෙත් කොස්ටියුම් එක ඇඳුම් අරන් ගියා. ඉස්කෝලේ යනවා ඉස්කෝලේ උදේට ඉස්කෝලේ එනවා බෙහෙත බීලා. අද දිත්තයි කියලා යාළුවෝ එක්කත් කියලා. දැන් ඒ ෆොටෝ එකක් ඔයගොල්ලෝ ගාව නැද්ද? මම අපේ බබාට කිව්වා බබා ඔයා අම්මිගේ ෆෝන් එකට ඒ ෆොටෝ එකක් ඉන්නකෝ අම්මි ඉතින් හදිසියෙන් නැති සුදු. දැන් මෙයා කිව්වොත් බේදුන් නැහැ කියලා ඔයගොල්ලෝ කොහොමද ඔප්පු කරන්නේ? දැන් මේ දුවරච්චි කියන පුද්ගලයා දන්නවනේ. දන්නවනේ සර් සුදු ආරච්චිත් එක්කනේ ගියේ. ડોક્ટર අර්ජුන අනේ මම මේ දැනුවත් වෙන්න මේ ගත්තේ කෝල් එක මාධ්‍ය සාකච්ඡාවක් ඉන්නේ ડોક્ટર. ડોક્ટર මට කියන්න මෙලනි අමා විජේසිංහ කියලා ડોક્ટર දන්නවද මේ නෙට්බෝල් කණ්ඩායමේ ගැහණු දරුවෙක් හිටියා අර උස ගැහණු දරුවා. මෙලනි අමා විජේසිංහ කියලා. එයාට ડોક્ટર ඒලියන්ත වයිට් කියන තමයි මේ ડોક્ટર යා බේත් තරම් තියෙනවා. එයා ගිය 4 පාරක් එයා දුන්නු බේත බීලා තියෙනවා. ඊට මම මේක පාර්ලිමේන්තුවේ පෞගේ ගේට් එකේ කතා කළා මම කිව්වා අර ඇන්ටිඩෝප් එකේ සභාපති ડોક્ટર ගීතාංජලි වෙන්නිසු මේ බේත බීලා බලන්නේ මම ඊයේ කිව්වා ඒක. ඉතින් ડોક્ટર
ඉතින් ડોක්ටර් මේ මම ඒක දැකලා තමයි මේ අම්මයි තාත්තයි මාව හම්බෙන්න ආවේ. මෙයා ජපාන් ගිහලා තියෙනවා. මෙයා මොකක්ද අමුෂා. ඔව්. එතකොට මෙයා ගිය 2019 ඔක්තෝබර් 2019 ජූනි 26 මැරුණේ නැතුනේ. ඔක්තෝබර් 20 නැති වෙලා තියෙනවා. ඉතින් ඔව් මේ ළමයා මෙයාගේ බේතරන් මැරිලා. ඒක තමයි ડોක්ටර් මේක වැහුවා මේගොල්ලෝ වහලා ඒ කියන්නේ විශාඛ විද්‍යාලයේ මේ හිටපු හොඳම ෂූටර් මෙයා මේ under 19 මේ උසලම යවු ඔයා නැති වුණා මුකුත් කළා මේ දැන් ડોක්ටර් ගීතාන්ජලි මිත්‍යා පෝස්ට් මෝටම් කරේ නැහැ ડોක්ටර් 17යි නෑ ලංකාවේ UK කියලා තමයි මේ අම්මා ඉන්න පොඩ්ඩක් කතා කරනවා ડોක්ටර් පොඩ්ඩක් කියන්න ડોක්ටර් අර්ජුන ડોක්ටර් මගේ ළමයා තමයි මෙලනි විජේසිංහ කියන්නේ ගියේ මේ ජූලි 8 තමයි ජපාන් ටුවර් එක ගිහිල්ලා ආවේ ડોක්ටර් මේ ගිය අවුරුදු 2019 ඊට පස්සේ ડોක්ටර් මේ අතේ අර බෙස් ෂූට් වුණානේ ඒෂියන් අතේ අමාරුවක් හැදිලා මේ ඉස්කෝලේ මයිලෝ මැච් මේ ඕල් අයිලන්ඩ් මැච් වලට හදිසිය නිසා ඉක්මනට හොඳ කරගන්න ડોක්ටර් වයිඩ් ගාවට ගියා එළියන්ද වයිඩ් ගාවට තමයි අරන් ගියේ එහෙදි බොන්න මේ බෙහෙත් කුපි 4ක්ම දුන්නා දීලා මාස 2ක් ඇතුළත ඔක්කොම වෙලා ඉවරයි ડોක්ටර් මේ WBC වැඩි වුණා HB අඩු වුණා ප්ලේට්ලට් බැස්ස ඒගොල්ලෝ ඒක ලියුකේමියාව කියලා මේ මහරගම රෝහලට මෙන්න ට්‍රාන්ස්ෆර් කරලා අන්තිම දවස් දෙකේ ළමයා එතනින් ලියුකේමියාව කියලා මරලා ඩයග්නොසිස් එකක් දීලා ඒගොල්ලෝ එතනින් ඒක ඉවර කරලා බ්ලඩ් රිපෝට් 50ක් විතර මඟ ළඟ තියෙනවා ඔක්කොම not detected ડોક્ટર මේක ડોક્ટર අර්ජුන ડોક્ટર මේ ගැන මුකුත් කරන්න බැයිද ડોક્ટર මේ කිසිම මේකක් නැති අය මේ දැන් මේ කුණ්ඩලිනී ශක්තියකින් වතුර දදා මේ ගඟ වලට අතාර යනවා. ඇයි ડોક્ટર මේ වගේ හොරු දොස්තරු ડોક્ટર શિરોમી පිලපිටිය තමයි රෙස් කරන්න කිව්වේ. ડોક્ટર શિરોમી පිලපිටියල රෙස් කරන්න කියලා කිව්වා. අනේ ડોક્ટર මේක පොඩක් හොයලා අපි මේ ගැන කතා කරමු ડોક્ટર මේ අනේ ડોક્ટર thank you කතා කළා. හොඳයි ડોક્ટર හොඳයි. ඉතින් මේ ගැන මම මේ මාධ්‍ය හරහා GMO එකේ සභාපතිවරයාට වෛද්‍ය සභාවට වෛද්‍ය සංගමයට සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. මේ මෙවැනි කිසිම සුදුසුකමක් තහවුරු නොකරපු මෙවැනි වෙද්දු මෙහෙම ජාතික කණ්ඩායමට බේත් දෙන්න ගියාම ඒ වගේම රජයේ ලොකුම නායකයෝ හිටපු ජනාධිපතිවරු අගමැතිවරු මෙන්න මගේ රාජකීය වෛද්‍යවරයා කියලා මෙහෙම කියන මිනිස්සු කියලා මිනිමරද්දී ඊට පස්සේ ඔයගලන්ට උන දේ කියන්නේ කවුද මේ තර්ජනය කළේ කියලා ඔක උනාට පස්සේ මන්ත්‍රීවරේ මේ කවුද මේ අපේ දවසේ දානේ දීලා පන්සල් ගිහින් ඉන්නකොට උපාලි ගුණරත්න ගම්පා සංවිධානයේ පක්ෂේ උපාලි ගුණරත්න නම්බරේ තියෙනවද? නම්බර ගන්න. ඉතින් එයා ගෙදරට ඇවිල්ලා කිව්වා එලියන්ත මහත්තයාගේ බෙහෙත් වලට නම් මේ එහෙම වෙන්නේ නැහැ. අපේ මගේ වයිෆ් බොන්නෙත් එයාගේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔළුව කැක්කුමට බොන්නෙත් එතනින්. එහෙම මේවා වෙන්නේ මේ මහත්තයා මේ නිකන් එක්කෙනෙක් නෙවෙයි ඉන්න සල්ලිකාර මහත්තයෙක් ඕගොල්ලෝ නිකන් එපා එහෙම යන්න කියලා කිව්වා. ඔව්. අපිට ඇවිල්ලා. ඔව්. පොඩක් ඉන්න. හෙලෝ ඔව්
හරි මම ආදි සාකච්ඡාවේ ඉන්නේ. මොනවද කියන්න ඕනද? ඔව්. ඔව්. මම දැක්කා. හා? ඔව්. 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 මම වාට ආයෙත් අග්ගල කෝල් එකක් දෙන්නද මේ අර දරුවෙක්ගේ ප්‍රශ්නයක් කතා කරන්නේ මම වාට ආයෙත් අග්ගල කෝල් කරා හොඳයි ඔව් කියන්නේ ඉතින් සර් මට කියන්න ඕනේ විශාඛ විද්‍යාලයේ පුහුණු කරුවසෙන් ඉන්න යම්නා සඳමාලේ ඒවකට නෙට් බෝල් බාරව හිටියා සුචිරා ලියනගේ කියලා සුචිරා ලියනගේ කියලා ඒ මිසුයි දෙන්න එකතු වෙලා මේ ළමයාට සතිහරය ෆ්‍රෙස් කරන්න දුන්නා නම් අද ඔය දේ වෙන්නේ දොස්තර ගාවට යවෙන්නේ ඒ ළමයා ගෙදරනේ මේගොල්ලෝගේ අර මැච් දිනා ගන්න ඕන පිස්සුව හින්දා අතේ අමාරු තියෙද්දිම මෙයාව එදා 20 වෙනිදා උදේ සීවලි ග්‍රවුන්ඩ් එකේදී මං කිව්වා මැච් වලට දාන්න එපා කියලා මට ડોක්ටර් පිලපිටිය කිව්වා මිස් මෙන්න නම්බර් එක පිලපිටියගේ ඔයා කතා කරලා අහලා දාන්න කිව්වා උදේ 7:20ට යමුනා සඳමාලි කෝල් එකක් ගත්තා ડોක්ටර් පිලපිටියට අගෝස්තු 20 ඊට පස්සේ ડોක්ටර් කිව්වා නෑ මෙලනිව සෙල්ලම් කරන්න දාන්න එපා මෙලනි මේ ටෙස්ට් එකක් ඕන මෙලනි ඉස්කෝලේට ගහන්න ඕන ළමයි නෙමෙයි රටට ඕන ළමයි ඔය ළමයාට රෙස්ට් එක දෙන්න ඔය ළමයා ගහන්න එපා ඒ ෆෝන් එක තියලා මට කිව්වා මෙලනි ගාම පිස්සු ડોක්ටර් කෙනෙක් එයා දන්නේ ඔය කිසි දෙයක් මෙලා ඔය ඉස්කෝලේ වෙන්නේ ඔය විනාඩි 15 සෙල්ලම් කරන්න නැත්නම් ඉස්කෝල ඉතින් මේ ළමයා ඉස්කෝලේට ආදරේ ඉන්නේ මේ ළමයා පොඩි ළමයෙක් නේ සර් මගේ ළමයා මැරුවා සර් මේ ආත්මෙම අපි මැරුවා නම් ඊට වඩා හොඳයි අපිට මේ කරපු අපරාධ දැන් ඔයගොල්ලෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ වගේ දෙයක් හංගන්න නැතුව මෙහෙම ඔයගොල්ලෝ ඕනෙක ඉවත් වෙන මම නැලෙන්න උනත් කැමති ડોක්ටර් අපි ජීවත් වෙනවා මේ අම්මයි තාත්තයි හරිම අවංකයි. මේ අය කිසි වන්දියක් ඉල්ලන්නේ නැහැ. අපිට සත 50ක වන්දියක් ડોක්ටර් වෛද්‍යෙක් සතයක් ඕනේ නැහැ. මේක තනිකර මිනිමරුමක්. මමත් පෙනී ඉන්නේ ඒකයි හේතුව. මේක මිනිමරුමක්. මේක සැලසුම් සහගත මරණයක් ඇටියට මම දකිනවා. වෙන ක්‍රීඩකෙක්ට වෙන ක්‍රීඩිකාවක්ට වෙන රටේ පුරවැසියෙක්ට මේක වෙන්න දෙන්න හොඳ නැති හින්දායි අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරන්නේ නැතුව කිසිම වන්දියක් අවශ්‍ය නැහැ. ඒලියට වයිට් එක අපි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ මං කියන්නේ ඉස්කෝලේ උනත් හැමදේනම එකතු වෙලා මේ ළමයාට කරපු අපරාධ අන්තිමට ලියුකේමියාවට මේක හිලින්ම ලියුකේමියාවට පිළිකම කරවල දේරුවා. දැන් සර් කියන්නේ ළමයා අනිවාර්යෙන් පත් වෙනවනේ හයිඩෝස් එකත්. මෙයාට දුන්නු මාත්‍රාව කවුරුත් දන්නේ නැහැ. සර් මේක ළමයා ඔය ලියලා යන ડોක්ටර්ස්ලා ලියලා යන ඒවත් ඒ ළමයාට දක්ෂතාවය බයෝ කරේ. ඔව්. ලියලා යන දේත් බලලා මේ ෆෝන් එකෙනුත් බලනවා මොනවද ඉන්ටර්නෙට් එකට ගිහලා මේක මොකද්ද මේ බේත් කියලා. ඒකෙල්ලා කියනවා. හැබැයි ඉතින් මූ දුන්නු බේත කොහේ ගැහුවා? ඒකත් මොකක්ද දන්නේ? රාජකීය වෛද්‍යවරයෙක් නෑ ડોක්ටර්ස්ලා කිව්වේ දැන් මේ අකා මොනවද දුන්නද දන්නේ නෑනේ දැන් මේ ડોක්ටර්ස්ලා කියන්නේ මේ සයනයිඩ් කෑවා නම් ඒකට ප්‍රති දෙයක් දෙන්න ඒගොල්ලෝ ළඟ තියෙනවා. මෙයා දුන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නෑ. ඒගොල්ලන්ට බෙහෙතක් දෙන්න බෑ කියලා. මෙයා කියන්නේ මෙයා ගෙනාවේ හිමාලයෙන්. ඔව් සර් මේ මම දවසේ මම තමයි ළඟ හිටියේ රැය ඉගෙන කම්ම. ඔව්. එයා මට කිව්වා සුදු පුංචි කියලා කියන්නේ සුදු පුංචි එළියට වයිට් මාව කෑවා කිව්වා. අනේ අම්මෝ. ඔව් සර් කියලා තමයි මම. අයියෝ. ඒක තමයි අන්තිම වචනය. මෙන්න මේ ක්‍රීඩිකාව මැරලා තියෙන එලියන්ත වයිට් මාව කෑවා කියලා. ලංකාවේ නැෂනල් ක්‍රීඩිකාවක් කියලා මැරලා තියෙනවා. කිව්වා මට. ඉතින් මම මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලංකාවේ මේ සුපතල එලියන්ත වයිට් කඩේ යන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රංජන් රාමනායක මේ අහන්නේ. මෙහෙම බොරු කියන්න එපා මිනිස්සු ගැන. බොරු වෙද්දුන්ට සහතික දෙන්න එපා. අපි බොරු වෙද්දුන්ට සහතික දුන්නොත් කවදාද ඒක කැරකිලා එනවා. තමුන්ට ලැබෙන සල්ලි කීර්තිය හින්දා බොරු දොස්තරවරුන්ට සහතික දෙන්න යන්න එපා. ඔබලා ඒ කරන්නේ ලොකු වරදක්. ඉතින් මේ වාන මොන අපරාධයක්ද මේ කියන්නේ? මමත් දීලා මේ බිව්වනේ. මම කිව්වා බන්න බොන්න බෑ මම උඩින් තෙල් ගන්න කියලා. ඊට පස්සේ මම මේ මාධ්‍යයට කියන්නේ මොකද උනේ මෙයාලකට යවුවා හිටපු
ජනාධිපතිවරයෙක් තමුන්ගේ කාන්තාවක්. ඒ කාන්තාවට මෙහා අපි දන්නේ කතාවක් තියෙනවා. මොකද හිංසනයක් කරලා. ඒ කාන්තාව ගිහිල්ලා කම්ප්ලේන්ට් කරා හිටපු ජනාධිපතිතුමාට. හයාමාට ඇවිල්ලා T56 වෙඩි දෙකක් තිබ්බා. මෙයාගේ කාර් එකට. එලියන්ත වයිට්ගේ කාර් එකට. එතකොට තමයි එලියන්ත වයිට් විපක්ෂින් අපිව කතා කරලා කිව්වේ ඇවිල්ලා එයාට ආරක්ෂාව දෙන්න කියලා. මෙන්න මගේ කතාවකුත් තියෙනවා පාර්ලිමේන්තු කතාවක්. රංග බණ්ඩාර කතා කළා, ජෝන් නවරතුක කතා කළා, අපි කට්ටිය කතා කළා එලියන්ත වයිට් විපක්ෂ මන්ත්‍රීවරුන්ට බේත් දෙන්න ආරක්ෂාව දෙන්න කියලා. කාගෙන්ද ආරක්ෂාව? මහින්ද රාජපක්ෂගේ. ඉතින් මේකයි ඇත්ත තිත්ත ඇත්ත කතාව. අද ප්‍රකෝටිපතියෙක් වගේ ලංකාවේ නම විකුණමින් ලංකාවේ ජනාධිපති අරමුදල විකුණමින් මේ කරන දේ ගැන පාදනීය මහත්තයලා බලන් ඉන්නවා. GMO එකේ අනිත් මහතුරු බලන් ඉන්නවා. මම මේ මාධ්‍ය සාකච්ඡාවට ඒ අයගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ අම්මලා වෙමින්. යාස ලියාපදින් දොස්තර කෙනෙක් නෙමෙයි කියලා කිව්වා. එයාම කිව්වා. නෑ යා අපිට ආරංචි. ඔව් එයා කොහොමද ලියාපදිසි නෑ. කොහොමද ලියාපදිලා නෑ. කොහොමද ලියාපදින් දොස්තරෙක් නෙමෙයි. අනිත් දෙන්නේ මොනවද කියලා හොයන්න බෑ. ඉතින් අනිත් ඔයගොල්ලෝ කවුද තර්ජනය කළේ කළු කාලේ ඔළුව ගහගන්න එපයි කියලා. උපාලි ගුණ රත්න. උපාලි ගුණ. මට නම්බර් දෙන්න ඔගේ මිනිස්සයාගේ. දන්නේ නැහැ මෙයා. අප්පා ප්‍රධාන සංවිධායක හොයාගන්න පුළුවන්ද කුෂාන්? එයා ඇවිල්ලා කිව්වා මම ඇහුවා ඔව්. කිව්වා. මෙයා මේ ලංකාවේ රෙජිස්ටර්ඩ් ડોක්ටර් කෙනෙක්ද? ඔව්. නැහැ එයා ඉන්දියාවේ වෛද්‍ය සභාවේ කෙනෙක්. ඉන්දියාවේ ඉන්න ඕන තරම් වෙද්දි. ඉන්දියාවේ වෛද්‍ය සභාවේ කොහෙද මේ සර්ටිෆිකේට් දැන් මේ ටිකේ පහුගිය ටිකේ මාධ්‍යවේදීන් තමුන්නාසලා එක දිගට ඒලියන්ත වයිටින් ඉල්ලනවා සාකච්ඡාවක්. සමුදිත ඉල්ලුවා. බොහෝ වන්දන්න වෙබ්සයිට් වල කට්ටිය ඉල්ලනවා දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ ඇයි? ඇවිල්ලා කතා කරන්න බෑ. ඉතින් මම නැවතත් ලංකාවේ නිර්භීත කොන්දපණ තියෙන වෛද්‍යවරු ඉන්නවනම් මම දැක්ක ડોક્ટર රෝහිත නම් කතා කරන මනෝ වෛද්‍ය රෝහිත මහත්තයා නම් කෙලින්ම කියලා තිබුණා මේ ලෝක හොරෙක් කියලා. එහෙමම කියලා තිබුණා. එහෙම මේ කුණ්ඩලිනී ශක්තියකින් ගඟට මේ වතුර දාලා කොරෝනා නවත්තන්න බෑ. ඒ වගේම තමයි මේ බාන්න මේ දරුවට කරලා තියෙන අපරාධ. හරි දොස්තර කෙනෙක් නම් බෙහෙත් කරන්න දෙමුගේ බෙහෙත් කල්ලා කරලා දෙමුගේ ලියුම් ගන්න අවස්ථාවක් නැහැ මොකද? ඉතින් මම මේ අවස්ථාවේ සනත් ජයසූරිය මහත්තයාට ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්න. ලසිත් මාලිංග මහත්තයා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්න. මේක විශාල වංචාවක් මෙතන වෙනවා. මොකද්ද මේ වුනේ කියලා අපි ඒ ලසිත් මාලිංග මහත්තයා ප්‍රසිද්ධියේ කිව්වා මේ මෙයාගේ සමුගැනීමේ තරගාවලියේදී මහින්ද රාජපක්ෂ මහත්තයා මේ එයාට අඳුන්ලා දීලා හරි ගියා කියලා. ඉතින් සනත් ජයසූරිය මහත්තයාට හරි ගියාම කියලා අහුවම සනත් ජයසූරිය මහත්තයා මට කියනවා එයා මෙල්බන් කියලා මේ ඔස්ට්‍රේලියානු ડોක්ටර් කෙනෙක්ගෙන් සර්ජරි කළා තමයි මේ ධනිස් පොල් කට දාගත්තේ කියලා. ඉතින් මටත් බේත් දුන්නා. මට හරි ගියේ නෑ. හැබැයි මම මරණයෙන් බේරුණා. හැබැයි ගොඩක් අය මැරුණා. ડોක්ටර් ඊතන්ද්‍ර මිටිස් මැරුණා. මේ අපේ කවුද මෙලනි අමා විජේසිංහ නැති වෙලා තියෙනවා. මේ කවුද මේ? කවුද? උපාලි ගුණරත්න. ඔව්. අපි කෝල් එකක් දෙන්න නම්බර් එක ගන්න පුළුවන් කෝල් එකක් දෙන්න. එයා මොනවද තර්ජනයක් කළාද? නෑ තර්ජනය කරේ. ඔව්. ඒක එයා නොකිය කිව්වා. හැප්පෙන්න යන්න එපා. හැප්පෙන්න යන්න එපා. ඔයාලා කතා කරලා එයා සාධාරණ ශිෂ්ට කරයි. සාධාරණ ඉස්ස කරගෙන සල්ලි දෙනවා කියන්නේ. එහෙම ආයෙ කැන්සර් ගිහිල්ලා කතා කරා. ඉස්පිරිතාලේ ડોක්ටර්ස්ලා කිව්වේ දැන් මේ මිනිහා දුන්න දේ මොනවද කියන්න බෑනේ. මේ වගේ ළමයෙකුට කොහොමද අපි බෙහෙතක් දෙන්නේ? ඔව්. ඒගොල්ලෝ දුන්නේ මේ මෙතිබියන්, ෆෝලික් ඇසිඩ්, විටමින් D ඒවා විතරයි. ඒක සේලයින් එකක් දෙන්න බෙහෙතක් දුන්නේ නැහැ ළමයට. දවස් 120 රතු සෛල කුඩු වෙනවලු ඇතුළේ. ඇට නිදුළු වලටම ගිහිල්ලා. ඒකේ බෙහෙත ඇට බෝන් වලට දුන්නේ කියලා බබාගේ පිටටත් ගියා. පුතේ ඔයාගේ බෝන් වලට. ඒ අන්තිමට ලියුකේමියාවේ කොහොමද බේරගුවට? ඒක මෙයා ඉන්න බෙහෙත වලින් මම හිතන්නේ ඒ අර රෙඩ් සෙල්ස් ඔක්කොම බ්ලාස්ට් වෙලා එතකොට ඒ සිටුේෂන් එක ආවා අන්තිමට. ඒ කියන්නේ හයි ඩෝස් එකක් දෙලා තියෙන ස්ටෙරොයිඩ්. හයි ඩෝස් දුන්නාමසයි තත්ත්වෙට පත් වෙනවා. මේ ළමයා උසමකට උනාට වයස අවුරුදු 17යි. ඩ්‍රෝන් වෙලා නැහැනේ. ඔව් එයාට දරා ගන්න බැහැ. ඇඟපත තිබුණා. දැන් අපි මොකක්ද තව මොකක් කියන්න තියෙනවද මේ ගැන? ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න තියෙනවා මාධ්‍යවේදී. සර් පාලිත දේවල් තමයි පුතත් නැතුනේ.
මට මම මේක කිව්වේ නෑ මම දන්නවා එදා පලිතේවර පෙරෝගේ මේ මහන්තුමාගේ පුත්‍රයාත් තාවා. එයාත් බේත බිව්වා. මම දන්නේ දැන් ඉන්න අය මේක භංගනවා. අපි ඊට පස්සේ ගෙනිච්ච මේ විශාල එයාගේ මේ ඩවුන් සවුත් වල ගොයද මල්ලි ගෙනිච්ච හොඳ මේ ලොකු මේකකට ගෙනිච්චා. මේ මෝරු ටැංකින ලොකු හොටෙල් එකකට ගෙනිච්චා. ඔව් අර පාලිගුණ රත්න කිව්වා යාට මෙහෙම ප්‍රයිවට් ජෙට් තියෙනවා ඉන්දියාවෙන් යා. ප්‍රයිවට් ජෙට් තියෙන්නේ කොහොමද මේ ලංකාවේ වෛකල්පිකවත් වෙදෙක්ට. ඉතින් මේ සේරම ජනතාවගේ මුදල් එයාගේ ඉන්දියාවෙන් ගෙනාව මුදල් කියලා. මාධ්‍ය වේදින්ට ප්‍රශ්න අහන්න අවස්ථාව. අහන්න මල්ලි. අපි මල්ලි පොඩි මල්ලි. මේක ගැන කම්ප්ලේන්ට් කරලා දිනද කොහාට හරි මේ අපේ ජනාධිපතිතුමාට දාලා තියෙනවා ලියුම් දැම්මා මම ක්‍රීඩා අමාත්‍යාංශයට ලියුමක් දැම්මා අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්ට දැම්මා මේ ජනාධිපතිතුමාට දැම්මා ලියුම් තුනක් ජනාධිපතිතුමාට ලියුම් දාලා වැඩක් නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ බේත දෙන්නම් කියලා බොහොම අයව රැවට්ටුවා. තමුන්නාසගේ මහද්දේවේදී කවුද ලසන්ත වික්‍රමතුංග මරන්න සුමානකට ඉස්සෙල්ලා එයාගේ කොන්ද කැක්කුමක් කියලා ආප්ප කන්න ලසන්ත වික්‍රමතුංගටයි සොනාලි වික්‍රමතුංගටයි ආරාධනා කළා ටෙම්පල් ක්‍රීස් වලට. මේ එතුමාම කිව්ව කතාව. මං කියව කතාව නෙමෙයි. ඊට පස්සේ කොන්තමාරුවට ගුලි වගේක් දුන්නා. ආප්ප කාලා. ඊට පස්සේ සුමානි මොර්ෂයා මලි. ඒ මොර්ෂයා මලි මේ බේත් බීලා නෙමෙයි වෙඩි තියලා. ඊට පස්සේ ගුරුදා විග්‍රහය ලියන උපුල් ජෝසප් කියන තුෂාර ගුණරත්නගේ මිත්‍රයාට මේ අතේ අමාරුවක් කියලා ඒකටත් බේත් දෙන්න මේ කතා කළා. මෙයාට කතා කරපුවම අවුරුදු 3කට පස්සේ තමයි දින දෙන්නේ. එච්චර බිසි කියලා වෙන්නනවා. යන්න ඕන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හරහා. ඉතින් එයාම කියනවා මව් රටේ මම දැක්කා ආටිකල් එකක් කරලා තිනවා කවුද මේ එලියන්ත වයිට් මේ කියන බොරු පොරදොස්තර එයාට පුළුවන් එයාගේ වෛද්‍ය විද්‍යාවෙන් ගෑණියෙක් මිනිහෙක් කරන්න පුළුවන් මිනිහෙක් ගෑණියෙක් කරන්න පුළුවන් කියලා. එහෙමයි යා කියලා තියෙනවා. එච්චර ශක්තියක් කුණ්ඩලිනී ශක්තියක් එයාට තියෙනවලු. එහෙනම් එයා වතුර ගඟට අතහැරිය දවස් ඉඳන් මෙහෙම මැරෙන්නේ මොකද කොරෝනා රෝගී. ඔය මුකුත් ඕනේ නැහැ නේ. ඔච්චර ශක්තියක් තියෙනවනේ අපේක්ෂා රෝහලට කියලා මේ පිළිකා රෝගී ටික සුව කරන්න. මොන බොරුවක්ද මේ කරන්නේ? මම නම් කියන්නේ මේ අවස්ථාවේදී මගේ මාමා කාල් හොන්සේක මහත්තයා හිටියනම් මේකට විරුද්ධව කතා කරන්න පොන්දක් තියෙයි. එතුමා නම් කතා කරයි. ඉන්ටර්විව් එකකට ඉන්න කියලා මොනවද ඔයාගේ සුසුකම් කියලා කෙලින්ම අහයි. දැන් එහෙම අහන්න පොන්ද බල තියෙන දොස්තර මහත් එක්ක අපි හොය ඉන්නවා. අපහාසයක් නෙමෙයි. හැබැයි ડોක්ටර් චමුදිත් එක්ක ડોක්ටර් රෝහිත කියන මනෝ වෛද්‍යඥයා මේ වෙලාව බොහොම පැහැදිලිව එතුමා මේ විවේචනය කරලා තිබුණා. ඉතින් මම හිතුවා යම්කිසි සමාජ කතිකාවක් ඇති වෙලා මේකට පිළිතුරක් එයි කියලා. මොකද තවත් දරුවෝ මැරෙන්න ඉස්සෙල්ලා මේ දරුවගේ මරණය අමු මනුෂ්‍ය ඝාතනයක්. අපේ හොඳම ෂූටර් නැෂනල් මේ නැෂනල් ටීම් එක නේ අන්ඩර් 19 මේ ජාතික ක්‍රීඩා ජූනියර් ටීම් එකේ උපනායකයා ඒෂියන් බෙස්ට් ෂූටර් ආසියාම හොඳම විදුම්ක කොහොමද කියන්නේ නේ පන්දු විදින්නේ එයා නිසා තමන් සර් 2021 කෝච් කිව්වා එයා හින්දා දින්නේ කියලා. වර්ල්ඩ් කප් එකට සිලෙක්ට් වෙලා එයාගේ අර මේ රේට් එක නිසා. බාන්නේ ළමයෙක්ට මේ වගේ වේදක් දෙනවා කියන්නේ පිස්සුනේ මේ. නෑ. තව මොනවද ඔබතුමාලට කියන්න තියෙන්නේ ඔබතුමියට කියන්න තියෙන්නේ? සර් ළමයා ඉන්නකම කිව්වා අම්මි ඔයාලා දුක් විඳිනවා මේ කොහෙවත් යන දොස්තරේ කරපු දෙයට කවුරුවත් මොනවත් කරන්නේ නැහැ නේ කියලා මේ ළමයා මැරෙන මොහොත වෙනකම් ඒක කී හිටියේ ඒ ළමයා දන්නේ නැහැ මැරෙයි කියලා සර්. ඒක දැගේ ලොකු වේදනාවක් එන්න තියාගෙන නේද? ඔව් එදා අන්තිම දවසේ හරි වේදනාවක් ඉන්නේ. මම සර් මාසයක් ඉස්පිරිතාලේට මට උත්සාහ කරලා ගන්නත් අමාරුයි. ඒ යෝධ ගමේ කිලෝ කීයද මෙයා? කිලෝ 80. කිලෝ 80. ඒ 80 මරනකොටත් එහෙමම තිබුණා. සර් කියන්නේ සාඩි 6 අඟල් 4යි. වාට්ටුවේ බහැලා යන්න කැමති නෑ. අපි ඉඳාගෙන ඉන්න ලේට් මගේ තියා බලනවා කියලා. ඔව්. ෆොටෝ එකෙන් දැන් මාට පුළුවන් මේ ජීවිතය දාන්න යා විස්තර.
මං කියන්නේ මේ දරුවා වෙනුවෙන් පෙනී ඉන්න මේ දරුවා මේක මනුෂ්‍ය ඝාතනයක් හැට අපි සැක කරනවා අම්මලා තාත්තලාත් කියන්නේ එහෙමයි. ඉතින් අපිට තියෙන අත්දැකීමත් අනුව අපි හිතනවා මේ රාජකීය දොස්තරවරයාගේ වික්‍රමයක් මේක කියලා. ඒ හින්දා මේකට මාධ්‍යවේදී මිතුරුයන්ගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා. වෙන කෙනෙක්ට මේක වෙන්න නොදී මෙවැනි මේ සහතික නැති සුදුසුකම් නැති හොර දොස්තරවරු අපි අල්ලා දෙන්න වෙනවා. එහෙනම් ඉතින් මේ මෙඩිකල් ස්කූල් ගිහිල්ලා බයෝ කරලා මේ අමාරුවේ දොස්තරවරු වෙන්න ඕනේ නැහැ. කෙලින්ම එර්මනිය ගොදාගෙන ගහක් යට වාඩි වෙලා මට උඩින් ගුණ්ඩලිනී යෝගී ආවයි කියලා විශ්ව ශක්තිය තියෙනවා කියලා කාලයකට වතුර මතුරලා ඒව කියලා ගඟවල වලට මේ විහිලා වැඩකාරයෙක් වෙන්න පුළුවන්. ඒක විශ්වාස කරන ලංකාවේ බහුතර මෝඩ ජනතාවට මං ඉල්ලා හිටිනවා. මේ වගේ හොර වෙද්දුන්ට රැවටෙන්න එපා කියලා. මේ පෞගීට එකේ මේ වගේ හොර වෙද්දු ගොඩාක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ වෛද්‍ය වෘත්තිය මෙච්චර හැලුවට ලක් වෙලා තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි අපි එක්ක සමගලා තව මොකද තියනවද අහන්න? ඊළඟ මල්ලි ඔයා තමයි හොඳ ප්‍රශ්න අහන්න කියන්නේ. හැබැයි මේ රාජකීය පවුලම වෛද්‍යවරයා විශ්වාස කරනවා. මොකද? අර ඔබතුමා කියන විදිහට රාජකීය පවුලටම බෙහෙත් කරන වෛද්‍යවරයා නේද? මට දැන් ආරංචියක් ආවා රාජකීය පවුලට මේ වෛද්‍යවරයා අඳුරලා දුන්නේ ආචාර්ය මොහිසිල මහත්තයා. මට ડોක්ටර් කෙනෙක් කිව්ව පොඩ්ඩක් අහලා බලන්න මොහිසිල මහත්තයාගේ නම්බර එහෙම තියෙනවද? තියෙනවද? වගේ යාළුවනේ. වායි නම්බර මම දැකලා ඉන්නු අහලා මොහිසිල තමයි ගිහිල්ලා ශිරන්ති මැඩම්ට ඉස්සලා අඳුරලා දීලා තියෙන්නේ. කියලා කියනවා. අර නිවැරදි කිරීම වලට යටත් බොල්ල දුන්නා නම් හරි නේද? නම්බරේ තියෙනවද? ඔයාලා දෙන්න වන්න අහලා බලමු. එයා කියේ හොඳ කතා ටික ඇත්ත කතාව කියේ. මේ කුෂාගා තියනද? මොහිසිල මහත්මයාගේ නම්බරේ. දුවයි හතේ බින්දුවයි ගරු මොහිසිල මැතිතුමා මම මැතිතුමා රංජන රාමනායක කියලා හිතවතේ මේ ලෝක මම මේ මාධ්‍ය සාකච්ඡාව ගිහිල්ලා කතා කරන්නේ තරහ වෙන්න එපා ගැත්තට මම ආරංචියක් අහන්න කතා කළේ අර අපේ මෙලනි අමා විජේසිංහ කියලා අපේ මේ විසාකා විදුහලේ නෙට්බෝල් ටීම් එකේ ෂූටර් කෙනෙක් හොඳම මේ ෂූටර් නෙට්බෝල් ටීම් එකේ එයා මේ ડોක්ටර් වයිඩ්ගේ බේත් බීලා මැරිලා ඔක්තෝබර් 24 වෙනිදා ඉතින් ඔබ මේගොල්ලෝ කියනවා ඔබතුමා අඳුන්ලා දුන්නද මේ අපේ ආර්යාවට ඔබතුමාලු අඳුන්ලා දුන්නේ මේ අපේ මේ කවුද මෙයාව මේ ඒලියන්ත වයිට්ව මේ රාජපක්ෂවරුන්ට ඒක ඇත්තද පුරුදු කියලා අහන්න කතා කරන්නේ. ඔව්. 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 මේක ඊට පස්සේ ඒ බේත් බීලා මම ඉස්සරහට ડોක්ටර් ගීතාංජලත් මැරුණා. ගීතාංජල මෙන්නි සැන්ටිඩෝප් එකේ සභාපතිවරයා. ඔව්. එයාත් ඒකට එයාත් මලා ඒ බේත් බීලා. ඉතින් මේක මහ විනාශයක්. ඔව් ඉතින් මේ අපි ඉතින් දැන් මේක හොයලා මං කියන්නේ හොයලා බලමු මේ මොනාර තිබුණා මං ගන්න මේ මගේ නම්බර එක මම මේක ඉවරලා ඔයාලට කතා කරන්නම් ආයේ හොඳයි ජය එතුමා කියනවා එතුමා නෙවෙයි හඳුන්ලා දුන්නේ එතුමාටත් වෙන කවුද හඳුන්ලා දුන්නා ජය බලමු ඉතින් සාධාරණත්වයේ වෙයි
මේක විහිළුවක් නෙමෙයි. මේක ජීවිතත් එක්ක කරන දෙයක්. මොකද ලෙඩක් හැදුනොත් මිනිස්සු අසරණ වෙනවා. කාවාරි හොයන් යනවා මේක හොද කරගන්න. ඉතින් හොද කරගන්න ගිහිල්ලා මේ වෙන දේ හරිම භයානකයි. ඒක තමයි ඒ අහිංසකම. ඒ තියෙන දුර්වල තත්ත්වය තමයි මේ හොර වේදා පාවිච්චි කරන්නේ. අමුතාන දිනවල මාත්. පොදා එහෙනම් අම්මේ තාත්තේ බොහොම ස්තුතියි මේ ඇවිල්ලා හොඳ පණ තියාගෙන මෙවැනි රාජකීය වෛද්‍යවරයෙක් අර එක හැරි හැප්පෙන්න අනිත් දරුවෝ බේරගන්න ඉදිරිපත් වුණ එක. වෙන අය නම් හිතනවා අපේ දරුවෝ දැන් නැති වුණා අපි මොකටද කළු ගාලේ ඔළුව ගහගන්නේ කියලා ඒවලටලා ඉන්නවා. මම හිතට අර රණ බිරු වගේ තියෙන ඒක කොහොමද තමයි ඒක අපිට ලොකු සහනයක් අපි ජීවත් වෙනවට වඩා අපිව මරලා දානවා නම් ඒක යවුන දාන්න උනද? අවුරුද්ද දාන්න දුන්නා. අපි සරකේතර ඉන්නවා. අසාමාන්‍ය ළමෙක් අනුසේ දැක්කත් බලන ළමෙක් අපිට ඉතින් කොහොම හිතාදාගෙන බුදුහාමුදුරුවෝ බණ කිව්වත් අපිට එහෙම හිතාදාගන්න බෑ. ඊට වඩා අපිව මරනවා නම් ඒක ලොකු පිනක්. ඔතන ඉගෙන ගත්තත් බයෝ ඒ හතයි බී දෙක ටියුෂන් ෆීවත් නෙමෙයි. ඒ හතයි බී දෙකයි. රෑ 10ට ගෙදර ඉන්නේ පාරේ බස් එකේ යලා යන්නේ මම ඉන්න දුක් කියලා වැඩක් නෑ. පාරේ බස් එකේ යන්නේ අපි සාමාන්‍ය මිනිස්සු ඉන්දිවැලට යනවා කිලෝමීටර් 50ක් යටත් බස් වල හිටගෙන ස්පීඩ් එක දුවන්න පුළුවන්. ස්පීඩ් කියන්නේ මම දුවන බිග්නස් හොඳට තියෙනවා. අහසෙන් දැන් ටයිල් වෙන්නේ හොඳ කකුලා ඩියක්ස් සපත්තු අදවන්න ඕනම සපත්තු නෑ කඩේ. සපත්තු යාර සපත්තු නෑ. සයිස් එක නෑ. සයිස් එක ඇඳුමක් හොයන්න කොච්චර ඇවිදින්න ඕනද අපි වින්ද දුක් කියලා වැඩක් නෑ. ඔබ ඔයාගේ පවුල් සිරමට ස්මාර්ට් සංයුසයි අඩි ෂූ සයිස් එක මොකක්ද? මේ කෙප් සයිස් ඩියයි එකේ සයිස් 11. මෙතන හදවන්න. නිකන් තේරෙන්නේ හම්බෙද්දි බලන්න. සාමාන්‍ය ළමයින්ට වඩා සෙන්ටිමීටර් 10ක් දිගින් වැඩි. ඔව් බර 550 දෙන්නම. ડોක්ටර් තාම්බු තාන්න තියනවද? මේ වගේ අපරාධ නම් සර් කිසිම ළමයෙකුට වෙන්න දෙන්න එපා. මොකද? පෝස්ට්මෝටම් මොකද කෙරුවද? කවුරුවත් මේකට ඉදිරිපත් වුණේ නැහැ සර්. මේ ළමයි ලියුකේමියා ඒ බයයි. මේ ඉස්කෝලේ ඒකයි මේ ප්‍රශ්නේ රාජකීය වෛද්‍යවරුන් බයයි. හැප්පෙන්න බයයි. අපි අතමයි ගාවට ගියා එක්කෙනෙක් බාර ගන්න කැමති. ඔයස් බයයි. අපි අසරණයි අපි වගේ අම්මා අප්පා නැති එකෙක් ඉන්නෝනේ මේ වගේ ඒවා බාර ගන්න ඉතින්. නඩු 36ක් තියෙනවා ඉතින් යන්නේ. ඒකනේ මට මෙන්න මේ කේස්. ඒ කියන්නේ සර් බුදු වෙනවා මේක සාධාරණ මේ ලංකාවේ කිසිම දරුවෙකුට දෙමව්පියෙක්ගේ දරුවෙක් මේ විදියට නැති වෙන්න එපා. මම එකම ප්‍රාර්ථනාව අපි විඳින දුක කිසිම කෙනෙකුට කියලා නිම කරන්න බෑ මේ විඳින දුක. මොගුල් බුලන් කියලා මට හිතන්නේ. යෝදෙක් වගේ හිටියා ළමයි. යෝදෙක් කියන්නේ ගේ පුටු සාමාන්‍ය පුටුවකින් ඉඳගන්න බෑ. අඩි 7කට අපේ දොරවල් උරුව ජනේ තියෙන්නේ. වෙනම හදන්න. ගෙදර වෙනම හදලා එන්නේ හදාගෙන ඇද කොච්චරද කියලා ඇද වෙනම. අඩි 7ක ඇඳගෙන මම ළමයා නිදිය ඔය කොණ්ඩේ මෙච්චර ඇති. අනේ වැරදි කිලෝ 80යි. අනුව දන් තිබුණා නම් වාදලා ගිහින්. මං වේදන මන්ට කවුරු වේදනාවක් තිබුණා. මම මුළු එකම අත ගෑවර ඇවිදිනකම් ඔව්. මේ මහරගම. ඔව් කැන්සර් හොස්පිටල් එකට දැම්මා මෙයාලා මොකද මේ එතනින් මේකට අතුරු දාන්නේ ගාන කුඩු වෙලා හින්දා. නෑ ඒකට දැම්මේ සර්. මේක වහන්න. ඔව් එතනින් ඒ වගේ ස්පිරිතාලකට යන්නේ එහෙම ලෙඩ කියලා ඒගොල්ලෝ ඕක කතා වෙලා වන්නේ. ඒගොල්ලෝ දැන් විසාකා විද්‍යාලේ තොඳ ලොකු අයනේ ඉන්නේ. ඉතින් දැන් මේ ළමයා මරුණා ඉවරයි. අනිත් ඉන්න අය මේ වගේ මේ ළමයාගේ දහඩියෙන් ඔය හැම ළමයාම සාතිකයක්වත් ගත්තේ සර්.
කොයිද මෙයානේ හොඳම ෂූ මයි ළමයා නැත්නම් එක මැච් එකක් ගහන්න ඒ වුණාට මේ ළමයාට ලියුකේමියාව කියලා ඔය කටවල් වලින්ම කිව්වනේ. ඔය කෝච් මැච් එකක් දිනුනේ. ඇත්තද? උනා කෙම්බිරිසා හොඳ අනිත් ළමයි සේරම ඊර්ෂ්‍යා වෙන්නේ නැති. ළමයි නෑ අම්මලා එහෙම මම කීප දෙනෙක්ට කතා කරනවා ඒගොල්ලෝ කියනවා නෑ නෑ ලියුකේමියාව කියලා ඒගොල්ලෝ මට ඔව් ඒ කියන්නේ කට්ටිය මාට්ටුයි කියලා. අන්න ඒකයි. එහෙම තමයි ඔය කෝච් නේ ඉස්සරෝම ගොසිප් එකට කියලා තිබුණේ මෙලනි ඔය යමුනා සඳමාලි කියන්නේ කුරියරු කෝච් එක. යමුනා සඳමාලි කියන්නේ යමුනා සඳමාලි කියන්නේ ඔය සුසාකා යාලේ කෝච් අරිම කුරියරු. ළමයාට කිසිම දවසක සාහනයක් දුන්නේ නෑ මේ ළමයාස හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා දෙන්නේ නැහැ chance එක. මරාගත්තලා නෑ. මරන්න මූලිකම හේතුව තමයි යමුනා සඳමාලි. කොළඹ විසාකා විද්‍යාලේ පොන්නවා. මාස එකමාර රෙස්ටෝරන්ට් කියන්නේ දුන්නා රෙස්ටෝරන්ට්. ඒ ලියුමක් තියෙනවා. ඒ ලියුමක් දැන් මෙතන තියෙනවා. අපි කියන මේකට මේ ඉදිරි පියවරක් ගමු. ඔව් සර් මම නීති විද්‍යාමාර්ගයක් ගමු. සර් අපි මරලා ගන්නවා නම් ඒත් කවන්නේ මේ දුක් විඳිනවට වඩා අපි මැරෙන්න උනත් ලෑස්ති. බලා ගන්නවා. බාස්කට්බෝල් කරන්නේ සෙන් ජෝසප්. ඒ ළමයාට තේරෙන්නේ අවුරුදු 12යි. 12 අඩි 6ක් දරු සර්. හය වසරේ ඉන්නේ. අයවසනේ මෙයා. ඔව්. බාස්කට්බෝල් ටීම් එකේ ඉන්නවා. ඔය වගේ සහෝදර වෙනවද? මෙයාගේ කවුරුද ඒක? මෙයාට සපත්තු ඒ අක්කිගේ සපත්තුව තමයි දැන් දාන ආවේ. අයි අක්කයි මල්ලි බොම ඕක ඉතින් දෙන්නානේ සර් අපිට මොන ජීවිතයක්ද මේ ගෙවන්නේ. නරිමලි පොදිනවා අපේ මේ අවුරුද්දක් වෙනවා නරිමලි පොදිනවා පින්තූර ගින්දියයි. සර් අපිට මේ අයියා ගෙදර කෑගා නාවි ගොඩේ නෑ සර්. ඒ ඉන්න කාලේ බොම සතුටින් hina හිටියද ගෙදර? සර් එක මොහොතක් ගෙදර ඉන්න ප්‍රැක්ටිස් බතා. නැෂනල් ප්‍රැක්ටිස් කිය ස්කූල් ප්‍රැක්ටිස් කිය මේ ළමයා නැතුව එක මැච් එකක් ගන්නෑ කවුරුත්. ඔය ශ්‍රී ලංකා කෝච්ලාගෙන් ආන්න මේ ළමයා නැත්තම් මේ මිනිස්සුන්ට එක දවසක් නැත්තම් මේ මිනිස්සුන්ට උනා වගේ සර්. දැන් කියන්නේ මේ ලියුකේමියාවේ දාලා ඒකයි. ඒක තමයි ලේසි. ලේසි ඔක්කොම දැන් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද සර්? අවුවේ ඉන්න පුළුවන් ද ලියුකේමියාව තියෙන ළමයෙකුට? මේ බොරු රෝගයක් ඇදුවානේ. මේ කාමාරක් විතර අවු වෙන බලන්න. අනේ හොඳයි එහෙනම් අපි මේක ඉවර කරමු. බොහොම ස්තුතියි සියලු දෙනාට ආවට. අපි මේක පළවෙනි එක අපි බලාපොරොත්තු වෙන උත්තරයක් වෛද්‍ය සභාවෙන් සහ වගේ යුක්තන්ගේ මේකේ තියෙනවා සෙල්ලම් කරන ෆොටෝ එහෙම. ඔකේද? ඔය මගේ ෆෝන් එකේ. ඒ ළමයාගේ ෆෝන් එක ඕවත් අපි අල්ලන්නේ නැහැ සර්. මෙයාගේ ෆෝන් එකට දෙන්නේ කරයි පොඩි නේ මෙයාගේ බල දුස. මේ විසාකයක් එනේ. ඔය ඉතින් පොඩි රස විසාකස් කො. මේ අද වයස ළමයි upcoming player. එයාගේ වයස ළමෙක් එක්ක. ඕ ළමයි. අනේ හොඳයි. අපි එනම් පළවෙනි විවරණේ මම මේකට ඉන්වෝල් වෙලා ගෝවයි කෙනෙක් හොයාගෙන අපිට මේ ඔයගොල්ලන්ට වැරදි හිතන්න එපා මේ යෝජනාව ගැන. ඒ කියන්නේ ආයේ මේ සිරුර පරීක්ෂාවට ලක් කරනකොට ඔයගොල්ලෝ ඒක අකමැත්තක් නැහැ. තාත් අකමැත්තක් නැහැ. කිසිම අකමැත්තක් නැහැ. අපි බලමු මේ වගේ දේවල් ගන්න. මොසුමුත් මේකට කිසිම කෙනෙක් මෙච්චර අපි ඒක try කරා. අපිට කිව්වා ඒකට ලොකු ගාණක් යනවා ලංකාවේ option නැහැ. ආදහන් මේ බැලුවනේ ක්‍රිස්තියානි විදියට. නෑ බුද්ධාගම අපි කපන්න පාගිවස. හොදන් සිරුර මොනවද කළේ? දැන්පත් කරලා තියෙනවා. හොදන් කියන්නේ නෑ. එන බොබ්සු